ලෝකෙ වෙන රටක් ගත්තාම ජාතිය එකක් ආගම එකක්. මේ රටේ ජාතියයි ආගමයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්. ඒ නිසා මෙතනදී ජාතියට පහරක් වදින හැම අවස්ථාවකම ආගමට පහරක් වදිනවා. ආගමට පහරක් වදින හැම අවස්ථාවකම ජාතියට පහරක් වදිනවා. මෙන්න මේ නිසා අවුරුදු 2500 ගණනක් මුළුල්ලේ මේ රට ජාතිය ආගම ආරක්ෂා කළේ උත්තරීතර වැදගත් පක්ෂ දෙකක් එකතු වෙලා. අවුරුදු 2500ක් පැරණි පක්ෂ දෙකක් එකතු වෙලා. ඒ තමයි ගිහි සහ පැවිදි කියන පක්ෂ දෙක. මේකේ තියෙනවා මේ ප්‍රසිද්ධ ස්ථානවල බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට එකපැවරුණු භික්ෂු විනයට පටහැනි ක්‍රියාවන් නියදෙන්නේ. දැන් මේක තෝරන්නේ වන්නේ කවුද? පොලිස් කාර්යයක් නේද? අපි පාරේ අනවශ්‍ය විදියට හැසිරෙනවායි කියලා කිව්වොත් කවුද පැමිණිලි කරන්නේ? කාර්ක සංඝ සභාවේ මහානායක හඳුරු පොලිසියෙන් එන්නේ. මේ පොලිස් රාලහාමි කෙනෙක් දන්නේ මොකද මේ? මෙච්චර හොඳට නීති තිබුණත් බලන්න මේ ඊපරේ දෙදලා සිද්ධ වෙන සිදුවි. එතකොට සමහර විට අපි කුමන රජයක් හෝ දැන් මේ පනත පසුගිය රජයත් සම්බන්ධයි. මේ රජයත් මේකට සම්බන්ධයි ගේ. නමුත් කුමන රජයක් වුණත් මේ හැම රජයකටම හැම දේශපාලනඥයෙකුට කිය යුතු එක කාරණයක් තියෙනවා. මේ හිතන් ඉන්නේ හාමුදුරුවෝ කිව්වම බොහොම මේ ඉතර දැනුමක් අවබෝධයක් මුකුත් නැති පිරිසක් අපි කියනවා පිළිගන්නේ කියලා. ඒක දැන් මේ දේවල් හදන්නේ මහන්සිය. එකක් කියනවනේ මේ රටේ දේශපාලනය. මේ මහාන කරන්න සිවුරු පතේ කරේ බඳිනකොට මේ හිස රැවුල බානකොට විශේෂයෙන් මහාන කරන්න හිස රැවුල බානකොට ඔළුව බානුවේ කියලා හිතන්නවා. ඔළුව බාපු ඉන්න ටිකක් අපි නෑ කියන්නේ නැහැ. බහුතරයක් ඔළුව බාරගන්න. ඒ නිසා පුංචි ආම්බර සමහරට එවන ලියුම් වල ඉතාලම ආඩම්බරයි මේ අනාගතේ මෙහෙම හිතන එක ගැන තරුණ ආම්බර. හැමදේම දේශපාලන කොටස් බොහෝ විට ඔළුව තියෙන දේශපාලනක් වෙනවා මේ ආම්බරුත් එක වැඩි හැපෙන්නේ නැහැ. ලේසියෙන් හැපෙන්නේ නැහැ. නමුත් මේක පසුපස්සේ ඉන්නේ කවුද කියලා අපි ටිකක් දාන්න. මම ස්තුතිවන්ත වෙනවා ප්‍රසිද්ධිය මම අද. තරු ජනාධිපතිතුමා මේක මහානායක ස්වාමීන් වහන්සේලාගේ අවධානයට යොමු කරලා මේක සංශෝධනය කරනවා කියලා තියෙනවා. වාසනාවකට එවැනි මිනිස්සෙක් ඇතර හිටියෝ. එහෙම නැත්නම් මේ පොළු පාරක් වැදුනොත් ඔළුවට බුදු අම්මෝ කියන මිනිස්සු නෙමෙයි මේවා හැදුවේ බොහෝ විට. මයිගෝඩ් කියන මිනිස්සු. බුදු අම්මෝ කියන එකකින් අපි දන්නවා අපේ එකකින්. මයිගෝඩ් කියන්නේ ඒ මයිගෝඩ් කිව්වොත් අපි දන්නවා අපේ නෙවෙයි කියලා. අපි දන්නවා ඉටිපන්ද මේ සූද දන්නේ කාට කොහොමද දැනෙන්නේ? පොල් තෙල් පහනේ සූද දන්නේ කා කොහොමද හිතන්නේ කියලා. ඒක තමයි ඉටිපන්දන් වල සූද දැනෙන්නේ කියමු මේවා අස්සේ ඉන්නවා. අනිත් මේ ආණ්ඩුව බලයටපත් වෙලා අවුරුද්දක් විතර ගත වුණේ. එකක් ආව ජාතිවාදී ආගමවාදී පනත කියලා එකක්. ඒක පැත්තකින් තියලා තියෙන අපේ දින දාලා මොකද? ඊට පස්සේ දැන් මේ පනත නේද? ඊට පස්සේ ආණ්ඩුව ව්‍යවස්ථාව වෙනවා. මේ අනපනත් වෙලක් එනවා. ජනතාවට මේ රටේ ජීවත් වීමේ අයිතිය උරුමය ආරක්ෂා කරපු පිරිස වික්ෂු මේ ගුප්ත විද්‍යාව ගැන කතා කරනකොට දැන් අපේ ගමේ පන්සල් වල හාමුදුරන් වහන්සේලා සමාජයට රැය 12ට එකට කවුරුහරි අසනීප වුණොත් ගෙදරට පන්සලට දුවලා ගිහිල්ලා කියන්නේ හාමුදුරනේ මේ පුතාට සනීප වෙන අඩස්සිය වගේ මොකක්ද වෙලා තියෙන්නේ. හාමුදුරුවෝ රාත්‍රියේ තියෙන පෙරේ තෙල් කරපුවා වෙනම තියෙනවා බෙහෙත් තෙල් පාත්‍ර වෙනම තියෙනවා. මෙන්න වෙනින් දාපන් කියනවා. එහෙම තමයි අපේ ගමේ නායකයන් වහන්සේ හැටියට ගම හැදිලා තියෙන්නේ. අවවාද අනුශාසනා කරන දුකේදී ආම්දුරු ගාවට යනවා. දැන් මේ අර කිව්වාගේ පිරිත් නූලක් බඳින වෙලාවක කවුරු හෝ
අපි කියමු අන්‍ය ආගමිකයෙක් කියලා පැමිණිල්ලක් කරන පොලිසියට. පොලිස් කාර්යය ආවල්ලුවා. මේක දුක්ඛ විද්‍යාවෙන් මේ යන්ත්‍ර මන්ත්‍ර වල කරලා පදින නූලක් මේක. මොකද පිළිත් නූලක් නෙවෙයි. අපිට ප්‍රශ්න නැතුව නෙවෙයි. අපි දන්නවා අපේ අවුරුදු 30ක යුද්ධයක් ඉවර කරලා අපි අද අපේ අහිංසක හාමුදුරන් වහන්සේලා අද උතුරු නැගෙනහිර පළාත්වල බොහොම දුක් විඳගෙන බොහොම අපහසුකම් මැද්දේ දාන ටික නැතුව සිවුරු පිළිකර නැතුව ජීවත් වෙන කිසිම ආණ්ඩුවක් එක ගැන හොයන්නේ. ඒ බෞද්ධ පුරාවස්තු තිබෙන ස්ථාන 270 ගණනක් තියෙනවා හඳුනගත්ත විතරක්. අද ඒව විනාශ වෙලා යනවා. ඒව ගැන මේ කිසිම ආණ්ඩුවක් කතා කරන්නේ. නමුත් දැන් මේ එන්නේ නම් කිසියම් කරුණු කාරණා කීපයක් පසුපස තබාගෙන රටේ නීතිය බලපාන අපිට අපි ආරක්ෂා කළ යුතු නීති දෙකක් විනය නීතිය සහ රටේ නීතිය. අපි එකද විනය නීතිය. අපි විනය නීතිය ආරක්ෂා කළ යුතු රටේ නීතියත් ආරක්ෂා කළ යුතු. දැන් අපි දන්නවා මේ චූටි හාමුදුරුවෝ අයගේ කිව්වේ මේ සිවුරුපටිය බඳිනකොටම අවබෝධයක් දෙනවා කියලා. ශික්ෂණයක් ඇති පොඩි හාමුදුරු කෙනෙක් මේ අවුරුදු 17කට 10ක කවදාවත් දවල් 12න් පස්සේ අයිස්ක්‍රීම් එකක් කකා පාර යනවා දැකලා තියෙනවා. කිසිම දවසක චූටි හාමුදුරු නම් දැන් ගෙදරක පොඩි එකෙක් එළියට පැනනහම අම්මගේ අතේ එල්ලලා තාත්තගේ අතේ එල්ලලා මොන වදියක් දීලා කනවා. නමුත් අපේ චූටි හාමුදුරු නම දවල් 12න් පස්සේ අයිස්ක්‍රීම් එකක් කකා මහා පාරේ යනවා දැකලා තියෙනවද කවුරු? කිසිම දවසක දකින්නේ නැහැ. පාරේක මූත්‍රා කරනවා දැකලා තියෙනවද අයිනකට වගේ? කවදාවත් දකින්නේ නැහැ. ඉතින් මේ ශික්ෂණය, මේ විනය, මේ සංස්කෘතිය ඥානය මේ මදිද මේ මොන සැපක් විඳලාද? මේ පන්සල් වල තියෙන දුක් වේදනාවන් දාන්නේ හාමුදුරුවනේ. දැන් ඒව කරන්න මිනිහෙක් ගන්න බෑ රුපියල් 1000කට 1500ක් ගන්න. මේක මේ නොදන්න පැත්තක් තියෙනවා. හැම පන්සලකම මේ හාමුදුරුවෝ බොහොම අමාරුවෙන් කරන්නේ යන්නේ මේ. ඒක තමයි මේ වගේ. ඒ නිසා අපි කරුණාවෙන් කියන දේශපාලනඥයන්ට මේ ප්‍රශ්න වලට අත ගහන්න දෙන්න එපා. ඒ නිසා මේ අහිංසක නායක හාමුදුරුවෝ මේ ප්‍රශ්නේදී මේ දේශපාලන මැච් එකේ පන්දුවක් කරගන්න එපා භික්ෂුව. මේ බෝල ගහන්න ලේස්ති වෙන්න එපා භික්ෂුව මැදට දාලා මේ මැච් එකේ. අපි අපේ වැඩ බලාගන්න. අපි මෙච්චර කලක් ඉන්නේ දැන් මම අවුරුදු 30කට මේ හාමුදුරුවෝ අවුරුදු 40 මේ ඉන්න උතුම හාමුදුරුවෝ අවුරුදු 20කට යාම අහන කම දරනවා. වරදක් කළා තියෙනවද? සාතර හානියක් කරන්නේ නැහැ. කීප දෙනෙක් නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා අහිංසක හාමුදුරුවෝ. අපි කරුණාවෙන් කියන්නේ මේ විදිහට වේද අපේ කවුරුත් ඇවිල්ලා අහලා තියෙනවද මොනවද තියෙන ප්‍රශ්න කියලා? කිසිම දවසක අහලා නැහැ. ඒ නිසා අපි මේ රජයට දේශපාලන ශ්‍රේෂ්ඨ වික්ෂුන් වහන්සේලා මේ ප්‍රශ්න වලට අත තියන්නේ එපා. අපි කලියුත් නොකලියුත් දන්නවා. අපි ඉදිරිපත් කරන්න කලියුත් දෙයක් තියෙනවා. මහානායක ස්වාමීන් වහන්සේලාට කියන්න.